Subaudayasanak, Mamada Vaidya Noel Sobusundram, endocrinologist, Navaloka Hospital in diabetes and endocrine center के specialist. मैं उदायसने अभी diabetes हाँ COVID के ना कथा करने आना मा අපිට මිනිත්තු 45ක් විතර කාල සීමාව තියෙනවා මා සමග එකතු වෙලා ඉන්නවා ඩයටිෂියන් තුමනි මම කතා කරනවා පැය භාගයක් විතර ඊට පස්සේ අපි මිනිත්තු 15ක් විතර ඩයටිෂියන් ගෙනාමු අපි කෑම ගැනයි මේක විශේෂයෙන් මේ වකවානුව කාලේ කෑම ගැන මොකද කරන්න ඕනේ කියලා. දැන් අපි අද කතා කරන්න තියෙන මාතෘකාව ගොඩාක් වැදගත්ම මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. අපි දන්නවා ඩයබටිස් කියන අසංගතය මේ දවස්වල අපිට ලොකු තර්ජනයක් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ දවල්දු 20ක් 30කට කලින් ඩයබටිස් කියන අපි ගොඩක් අය දැනගෙන හිටියෙත් නැහැ. උදාහරණයක් වශයෙන් අපි මෙඩිකල් කොලෙජ් එකේ පාඩම් කරද්දී ඩයබටිස් කියන අපි දකින්නේ බොහොම කලාතුරකින්. පොඩි අයට අපි දැකලා නැහැ බොහොම කලාතුරකින් දකින්නේ. ග්‍රාමීය පළාතේ ඩයබටිස් කියන අහලවත් තිබුණේ නැහැ. ග්‍රාමීය පළාතේ 100 දෙනෙක් ගත්තොත් දෙන්නෙකුට තමයි දියවැඩියාව තිබුණේ. නගර පළාතේ 100ක් ගත්තොත් 5ක් 8 දෙනෙකුට විතරයි 100න් 5ක් 8කට විතරයි ඩයබටිස් තිබුණේ. දැන් දියවැඩියාව ව්‍යාප්ත වෙලා තියෙනවා 100න් 15කට විතර ලංකා පුරාම. ඒ ප්‍රධානින් කොළඹ වගේ පළාත්වල නගර පළාත්වල ගත්තනම් 127යි 30යි අතරදී අපිට පේනවා. කොළඹට පිට නගර පළාත්වල 120යි 30යි අතරදී අපිට පේනවා. ඒත් ග්‍රාමීය පළාත්වල 110ට අධික ලෙස අපිට පේනවා ඩයබටිස් දැන් අධික ලෙස පැතිරලා තියෙන වසංගතයක් වෙලා. ලෝක පුරාම මේක වැඩි වේගන යනවා. ඒකට විශේෂ කරුණු කීපයක්ම තියෙනවා. අපේ ජීවිතය වෙනස් වෙච්ච අතිශීක්‍රයෙන් අපේ ජීවිතය වෙනස් වෙච්ච විදිය කෑම ගැනීමයි අපේ ව්‍යායාම අඩු වෙච්ච විදියයි අතිශීක්‍රයෙන් වෙනස් වෙච්ච හන්දා ඒවා වැඩි වුණා කියලා අපි කියන්නේ. ඩයබටිස් විතරක් නෙමෙයි non communicable disease කියලා අපි කියන්නේ බෝ නොවන රෝග. දැන් ලංකාවේ අපිට තර්ජන තිබුණේ බෝ වෙන රෝග. ඒ කියන්නේ මැලේරියා කොලරා වගේ රෝග වලින් තමයි අපිට ලොකු තර්ජන තිබුණේ. ඒව නෙමෙයි බෝ නොවන රෝග අපිට ලොකු තර්ජනයක් ඇති කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ දියවැඩියාව, high blood pressure, රුධිර පීඩනය වැඩි වීම, කොලෙස්ටරෝල් ඒ තුනම එකතු වුණාම අපිට heart attack, stroke වගේ රෝග ඇතිවන්න ඒ complications ඒ කියන්නේ සංකුලතාව ඇති වෙනවා. diabetes, cholesterol, pressure වගේ දේවල් තිබෙන අයට වග්ගඩු අමාරු, cholesterol, heart attack, stroke වගේ දේවල් ඇති වෙන්න ඉඩ තියෙනවා. ලංකාවේ heart attack හැදෙන කට්ටිය ප්‍රතිශත වැඩි. ඒකෙන් 62%කට දියවැඩියාව තමයි හේතු වන්නේ. වග්ගඩු අමාරු බලඳින අයට 40%කට අධික ලෙස අයට දියවැඩියාව තමයි ඒකට හේතු වන්නේ. කකුල අහිමි වෙන එකට දියවැඩියාව තමයි ප්‍රධාන හේතු වන්නේ. ඒ වගේම ස්ට්‍රෝක් වලටත් ප්‍රධාන හේතු වන්නේ ඩයබටිස්. ඒකත් එක්ක රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ප්‍රධාන හේතු වෙලා තියෙනවා. දැන් මේක බෝනවර රෝග වලින් අපිට එළඹෙන ප්‍රශ්න, සමාජයට එළඹෙන ප්‍රශ්න. ඒ කියන්නේ පෞද්ගලික වශයෙන් අපි ඒකෙන් ආරක්ෂා වෙන්න පියවර ගන්න ඕනේ කියන එක අපි පෞගිය අවුරුදු 10ක් 20කින් අපිට හැමෝටම ඇහෙන දේ තමයි ප්‍රධානෙන් දියවැඩියාව දිනේ අපිට ඇහෙන දේ තමයි දියවැඩියාවෙන් අපි වළක්වන්න කටයුතු කරන්න ඕනේ කියන දේ අපිට හැමෝටම ඇහෙන ආරංචියක් වෙනවා. ඒ කියන්නේ මේ පණිවිඩේ ලෝක පුරාම දෙන පණිවිඩයක්. මේ අවුරුද්දේ මේකට වඩා විශේෂ තව පණිවිඩයක් එනවා. අලුත් වසංගතයක්ත් ඇවිත් තියෙන හන්දා. ඒ කියන්නේ දියවැඩියාව කියන වසංගතය පැතිරීගෙන යනකොට ඒකට සමාන ඊට වඩා අමාරු ඊට වඩා තව වැඩි තර්ජනයක් ඇවිත් තියෙනවා COVID කියන නමින්.
COVID-19 කියන්නේ අපි දන්නවා චීන වලින් වුහාන් ප්‍රාන්තයෙන් පටන් ගත්තේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වලින් තමයි ඒක හඳුනාගත්තේ කවුරුත් හිතපු නැති විදියට අතික ලෙස මිලියන 50ට වඩා අතික ආයත මේ දවස් මේ දැන් අපි කතා කරද්දිත් පැතිරලා තියෙනවා මිලියන ගානයකට හොස්පිටලයිස්ඩ් වෙලා තියෙනවා ලංකාවේ දහස් ගානකට එක හැදිලා තියෙනවා අපි දන්නවා දැනටත් අපි කතා කරද්දී අපි සෙකන්ඩ් වේව් ඒ කියන්නේ අපි එකපාරක් හැදිලා එක පාලනය කරගත්තා මාර්තු ඒප්‍රිල් වල මේ අවුරුද්දේ දැන් දෙවෙනි පාර අපිට දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ පැතිරෙන්න පටන් ගත්තදී සෙකන්ඩ් වේව් එක දැන් පැතිරෙගෙන යනවා කියලා අපි දන්නවා එතකොට දැන් දියවැඩියාවටයි non communicable disease ඒ කියන්නේ බෝ නොවන රෝගවලටයි COVID-19ටයි සම්බන්ධයක් තියෙනවාද ඒ කියන මාතෘකාව තමයි අපි දැන් අද පොඩ්ඩක් හිතා ගන්න තියෙන්නේ ඒ ගැන සම්බන්ධයක් තියෙනවා නම් ඒකට මොන හරි අපි කරන්න යුතුද මොකද්ද කරන්න පුළුවන් එහෙමනම් අපි පාලනය කරන්න යුතුද විශේෂ පියවර මොන හරි කරන්න යුතුද දියවැඩියාව තියෙන කට්ටිය කියන දේ ගැන අපි පොඩ්ඩක් කතා කරන්න යුතුයි දැන් වසංගතයේ දෙකම එකට පැතිරෙන්න පටන් ගන්නකොට ඒ කියන්නේ non communicable disease නැත්නම් diabetes එක පැත්තකින් පැතිරිලා මිලියන 400කට වැඩියෙන් ලෝක පුරාම ඉන්නවා ලංකාවෙම මිලියන 2කට වැඩියෙන් දියවැඩියාව පෙළඹෙලා තියෙන diabetes කට්ටිය ඉද්දී covid පැතිරෙනවා නම් diabetes කට්ටියට covid පැතිරෙන්න අවදානම් වැඩිද COVID හැදුනොත් දියවැඩියාව තියෙන කෙනෙකුට COVID හැදුනොත් නැත්නම් රුධිර පීඩනය අධික ලෙස තියෙන කෙනෙකුට COVID පෙළඹුණොත් COVID හැදුනොත් COVID බෝවුනොත් එයාට අවදානම් වැඩිද කියන එක තමයි අපි අහන්න යුතු ප්‍රශ්න. දැන් මේකට අපි බලන්න පුළුවන් වුහාන් පළාතෙන් තමයි අපිට මේකට ඉස්රෝම අපිට data ඒ කියන්නේ යාලාගේ හොස්පිටල් වල යාලා බලනකොට අපිට ඒකෙන් රිසර්ච් පේපර්ස් ශික්ෂණ මාලාවක්ම අපිට බලන්න පුළුවන් වුණා එතනින් මොකද්ද වුනේ කියලා. එතනින් අපිට තේරුණා දැන් COVID කියන දේ ගොඩක් අයට සනීප වෙලා ගොඩක් අයට පැතිරිලා හැදිලා සනීප වෙලා යනවා. ගොඩක් අයට නාහෙන් PCR කරනකොට විතරයි තේරෙන්නේ මෙයාට තියෙනවා කියලා අනිත් බෝ වෙන රෝග වගේ COVID ප්‍රශ්නයක් නැතුව ගොඩක් අයට දැනෙන්නේ නැහැ යාලට තියෙනවා කියලා සමහර අයට නිකන් ෆ්ලූ විතරයි ඒ කියන්නේ නිකන් උණයි ඇඟට අමාරු ටිකක් තියෙනවා නැති වෙලා යනවා සමහර අයට කැස්සත් එක්ක එන්න පුළුවන් සමහර අයට හෙම්බිරිස්සාවයි කැස්සයි ඇඟේ අමාරුත් තියෙනවා සමහර අයට නියුමෝනියාම හැදෙනවා සමහර අයට තුන්වෙනි කටසට යනවා තුන්වෙනි ස්ටෙප් එකට යනවා ඒ කියන්නේ ඉන්ද්‍රිය වලට හානි ඇති වෙන ස්ටේජ් එකට COVID යන්න පුළුවන් ඒ කියන්නේ ඇඟේ heart වලට kidney වලට අග්න්‍යාශය වලට විනාශයක් ඇති වෙන pituitary ග්‍රන්ථි වලට thyroid ග්‍රන්ථි වලට විනාශය ඇති වෙන තරමට මේ වෛරසය ඇතුල් වෙලා විනාශය ඇති කරලා ඒකෙන් ප්‍රතිශබ්ද වැඩ කරලා ඇඟේ විනාශයක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් හුස්ම ගැනීමේ ප්‍රශ්න වෙන්ටිලේට් කරන්න අවශ්‍යතාවය ලේයමින් ප්‍රශ්න blood pressure වලින් ප්‍රශ්න ඔක්සිජන් නැතුල් වෙන එකෙන් ප්‍රශ්න heart ප්‍රශ්න kidney ප්‍රශ්න sugar වැඩි වීම වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකට ගොඩක් අයට COVID වලින් කිසි ප්‍රශ්නයක් නැතුව සනීප වුණත් සමහර අයට complications ඒ COVID වලින් ප්‍රශ්න වැඩිපුර එන්න පුළුවන්. ඒ කියන්නේ COVID වලින් complications එන්න පුළුවන්. සංකලතායන්ති වෙන්න පුළුවන්. ඒ කාටද කියලා බලනකොට ඒ ඇතිවන්නේ අපිට වුහාන් වලින් තේරුණා මේ වයස වැඩි වෙන්න මේ රිස්ක් එක වැඩි කියලා අපිට තේරෙනවා. දැන් ඔක්කොම දන්නවා ලංකාවේ වයසක අයට මේ ප්‍රශ්න වැඩි. ඒකයි අපි වයසක අයව ආරක්ෂා කරන්න කියන්නේ. ඒ කියන්නේ වයස 70ට වැඩි අයට 10 ගුණයක් රිස්ක් තියෙනවා COVID හැදුනොත් ප්‍රශ්න ඇතිවන්න
chance එක වැඩි කියලා අපි දන්නවා. දෙවෙනි එක තමයි රුධිර පීඩනය නැත්තම් ඩයබටිස් නැත්තම් heart ප්‍රශ්න නැත්තම් respiratory illness ඒ කියන්නේ ඇදුම හෝ කලින්ම මොන හරි වෙනහල් වල ලොකු ප්‍රශ්න තිබිලා ඒකට බෙහෙත් ගන්න කෙනෙක් නැත්තම් කිඩ්නි අමාරු තිබිලා බෙහෙත් ගන්න කෙනෙක් ඒ වගේ ලොකු අමාරුවක් ඒ කියන්නේ බෝ නොවන වෙන රෝගයක් තිබිලා කාඩියෝමයොපැති කියන වගේ වෙන රෝග තිබෙන කට්ටිය හිටියා නම් ඒ කට්ටියට කොම්ප්ලිකේෂන්ස් හැදෙනවා වැඩි ඒ කට්ටියට තමයි කොවිඩ් වලින් අමාරු වැඩි වෙන්නේ ඒ කට්ටියට තමයි මරණය සිදු වෙන්න chance එක වැඩි කියලා අපි දැන් වුහාන් වලිනුත් දැනගත්තා ඊට පස්සේ ඉතාලි වලිනුත් දැනගත්තා ඊට පස්සේ ඇමරිකාව වලිනුත් දැනගත්තා ශික්ෂණ වලින් මේ දැන් වෙන රෝග තියෙනවා නම් වෙන රෝග කියන්නේ මේ වගේ රෝග ඒ කියන්නේ වයස වැඩි අයට කොම්ප්ලිකේෂන්ස් වැඩි දෙවෙනි එක බෝ නොවන රෝග මේ වර්ග බෝ නොවන ඒ කිව්වේ හැම බෝ නොවන රෝගම නෙමෙයි දියවැඩියාව පාලනය නැති රෝග බෝ දියවැඩියාව තිබුණා ප්‍රෙෂර් වැඩියෙන් තියෙන අයට විශේෂයෙන් පාලනය නැති දියවැඩියාව බ්ලඩ් ප්‍රෙෂර් තිබුණා heart ප්‍රශ්න තිබුණොත් කිඩ්නි අමාරු තිබ්බොත් කාඩියෝමයොපැති කියන්නේ heart failure වලට බෙහෙත් ගන්න අයට නැත්නම් respiratory problem මේ lungs වලින් ප්‍රශ්න වලට බෙහෙත් ගන්න අයට මේකෙන් ප්‍රශ්න වැඩි කියලා අපි COVID වලින් complications ඇති වෙනවා කියලා අපි දන්නවා. ඒ ශික්ෂණ වලින් අපිට පෙන්වන්න කරන්නේ මේ රටවල් තුනකින්ම අපිට පැහැදිලිව පෙන්වන්නේ මේ වගේ කණ්ඩායමට තමයි මේ වගේ සමාජයේ කොටස තමයි අපි වැඩිපුරම අවධානමින් බලන්න ඕනේ. දැන් මිලියන 2කට දියවැඩියාව තියෙනවා ලංකාවේ 140කට නගර පළාතේ රුධිර පීඩනය වැඩි නම් ඊට අමතරව සෑහෙන කොටසක් ඉන්නවා heart අමාරුවට බෙහෙත් ගන්න කට්ටිය. එතකොට මේ වගේ කට්ටිය මොන වගේ ප්‍රවේශම්ද වෙන්න ඕනේ කියන එක තමයි දැන් අපි අහන්න යුතු ප්‍රශ්න. දැන් මේකට මේ වගේ ප්‍රශ්නයක් අහනකොට අපි දෙවිදියට බලන්න ඕනේ. එකක් තමයි වයස 70ට වැඩි අයව ආරක්ෂා කරගන්නේ කොහොමද? දැන් වයස 70ට කලින් වැඩි අයව ආරක්ෂා කරගන්න කොවිඩ් හැදින එක වළක්වන්න ඕනේ. කොවිඩ් හැදෙන එක වළක්වන්නේ කොහොමද? කොවිඩ් හැදෙන එක වළක්වන්න 70 කෙනෙකුට වළක්වන්න ඕන නම් හැමෝටම වළක්වන්න ඕනේ. එතකොට ඒකට අපේ සමාජයක් වශයෙන් අපේ වගකීමක් තියෙනවා. අපි හැමෝම ඒකට වැඩ කරන්න ඕනේ. දැන් සමාජ දැන් ගිය සතියේ නේචර් කියන ජර්නල් එකේ ආටිකල් එකක් ඇවිල්ලා තියෙනවා මේ අපි දන්නවා දැන් වැක්සින් එකක්වත් එන්න ඔන්න මෙන්න වගේ දැන් තියෙන්නේ වැක්සින් රිසර්ච් එකක්වත් සෑහෙන්න ඉහළ තත්ත්වෙන් තියෙන්නේ දැන් අපිට ලබන ජනවාරි වගේ ඉඳන් ලංකාවටත් වැක්සින් එකක් කොවිඩ් වලට එන්න තියෙනවා ඒ හන්දා දැන් මේ වගේ තත්ත්වයේදී දැන් අපි හිතා ගන්න ඕනේ දැන් සමාජ දැන් එතකොට අපි බලන්නේ දැන් මේ අවුරුදු ඉදිරියේදී මේ කොවිඩ් කොයි විදිහට හැසිරෙයිද මේකෙන් සමාජය කොයි විදිහට ගැලවෙයිද කියන එක දැන් අපි චීන වලට ගියොත් චීන වල දැන් දහස් ගණන් ඉන්න කොන්ෆරන්ස් යනවා. එහෙ තමයි මේ කොවිඩ් පටන් ගත්තේ. මිනිස්සු මොනා කිව්වත් වුහාන් වල 8000ක් විතර මැරුණා 80000කට විතර කොවිඩ් හැදුනා කියලා කියන්නේ. දැන් කේස් 1 2 3ක් විතර හැදෙනවා එහෙන් මෙහෙන්. ඒ වුණාට ඒ රට සාමාන්‍ය විදිහට යනවා. ආර්ථික ගොඩ නැගිලා තියෙන්නේ. කොරියාවල ගොඩාක් කේස් තිබුණා ආර්ථික ගොඩ නැගිලා තියෙන්නේ. වියට්නාම් වල ආරම්භයේදී ප්‍රශ්න තිබුණා ආර්ථික ගොඩ නැගිලා තියෙන්නේ. ඒකට දැන් මේ නේචර් පත්‍රය කියන්නේ රිසර්ච් ආටිකල් එකේ කියන්නේ ශික්ෂණ වලින් කියන්නේ මේ අනාගතයේදී මොකද්ද වෙන්න යන්නේ වැක්සින් ආවත් නැතත් මේ කොවිඩ් අපිත් එක්ක ඉඳ යන්නේ. වැක්සින් ගැහුවත් මාස 6කින් හෝ අවුරුද්දකින් මේක ආයි එළියට එයි. ආයි ගහන්න වෙනවා. එතකොට මේකෙන් අපි ගැලවෙන්න ඕනේ නම් සමාජයට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම් අපි පෞද්ගලිකව කොහොමද හැසිරෙන්නේ?
කියන එකෙන් තමයි ඒ සමාජය කොහොමද ගැලවෙන්නේ කියන එකට විශේෂ කරුණක් වෙන්නේ. ඒ කියන්නේ ඒකයි මම මේ රටවල් තුන දැන් මම ඇද්දේ චීන, කොරියා, වියට්නාම් වගේ රටවල් මම අදින්න හේතු මේකයි. ඒ රටවල් දැන් සාමාන්‍ය තත්ත්වයක් වගේ දුවන්නේ. සාමාන්‍ය තත්ත්වය කියන්නේ මොකද්ද? මාස්ක් එකක් නැතුව එළියට බහින්න නැහැ යාලා. හෙම්බිරිසාවක් තිබ්බොත් එළියට බහින්න නැහැ. දුරස්ථභාවය තියාගන්නවා. මේ ඇල්කොහෝල් නැත්තම් හෑන්ඩ් අත සෝදලා සබන් දාලා අත සෝදන එක මම දැන් කෙරුවේ මම මාස්ක් එක අතට ගත්තාම මම දැන් ආයි ඇල්කොහෝල් වලින් මගේ අත සේදුවා. දැන් මේ වගේ කටයුතු ටික පිළිවෙලට කරනවාද සමාජයෙන් කියන එකෙන් තමයි කොවිඩ් හැදෙයිද නැද්ද පෞද්ගලිකව හැදෙයිද නැද්ද කියන එක තීන්දුව වන්නේ එක් එක්කිනාට බෝ වේද කියන එක තීන්දුව වන්නේ. ලංකාවේ අපිට ඒක කරගන්න පුළුවන්ද? දැන් ගොඩක් අයට මේ අපි ගොඩාක් සූරයි මේ රෝග වැළැක්වීමට අපි ගොඩක් හොඳයි. අපි මැලේරියා තුරන් කරලා තියෙන්නේ, අපි කොලරා වළක්වලා තියෙන්නේ, අපිට පෝලියෝ දැන් නැහැ ලංකාවේ. ඒ වුණාට මේක පොඩ්ඩක් වෙනස් රෝග. මේක වළක්වන්න පොඩ්ඩක් වෙනස් විදියට අපි හැසිරෙන්න ඕනේ. මේක ලේසියෙන් මම දැන් කතා කර ඉදීම මගේ කේල් මගේ ඩ්‍රොප්ලට්ස් මගේ කටහඬින් මගේ කටේ වෛරස් තිබ්බා නම් මගේ වෙනහලේ වෛරස් තිබ්බා නම් මම මේක පැතිරෙනවා. ඒතර මේක වළක්වන්න මම මුඛාවරණයක් වළඳින්න ඕනේ, මාස්ක් එකක් වළඳින්න ඕනේ. මට ඉස්සරහ ඉන්න එක්කිනා මුඛාවරණයක් වළඳිලා ඉන්න ඕනේ. ඒක අපි නිතරම කරන්න යනවාද? තව අවුරුදු 2-3කට කියන එකෙන් තමයි අපේ සාර්ථකත්වය තියෙන්න යන්නේ. මේක මාස 2-3කට යන ප්‍රශ්නයක් නෙමෙයි. වැක්සින් එකක් ආවත් 10%කට 20කට ප්‍රමාණයට අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවට ලබා දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ වයසක අයටයි මේ රිස්ක් එක වැඩි කට්ටියටයි දෙන්න කියලා. අනිත් කට්ටියට වැළැක්වීමේ කටයුතු වලට මේ මුඛාවරණ වළඳින එකයි, දුරස්ථභාවය පවතින එකයි, අත පරිස්සමින් පිරිසුදුව තියාගන්න එකයි, දුරස්ථභාවය තියාගන්න එකයි අවුරුදු කිහිපයකට කරගෙන යන්න වෙනවා. දැන් කලින් තිබිච්ච රෝග කිහිපයක් අපි හැමෝටම එන්න දීලා. ඒ කියන්නේ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් 100%ම කරලා අපි නැතිම කරලා කෙරුවා. පෝලියෝ වැක්සින්. ඒක බොහොම ලේසියෙන් කරන්න යුතු. කටට දානවා ඩ්‍රොප්ස්. සම්පූර්ණයෙන්ම 100%ම නැති කරලා දැම්ම ලංකාවේ. මේක ඒ වගේ ලේසි එකක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම තුරන් කරලා යන්න අවුරුදු 5ක් වගේ යනවා කියලා කියන්නේ මේ නේචර් පත්‍රිකාවේ. ඒ හන්දා අපි පොඩ්ඩක් ඉවසගෙන චීනාවෙන් කරන විදිහට, වියට්නාම් වලින් කරන විදිහට අපි අවුරුදු කීපයකටම මේ දුරස්ථභාවයයි මුඛ ආවරණ වළඳින එකයි මම ආයි මේ කතාව කියන්න හේතු තමයි දැන් අපි කියනවානේ දැන් මට දියවැඩියාව තියෙනවා, රුධිර පීඩනය තියෙන කට්ටිය ඉන්නවා මගේ පවුලේ, මගේ සීයා, මගේ අම්මා අවුරුදු 70 කෙනා. එයාට මොකද්ද වෙන්න යන්නේ? ඒකට මට බයයි. මුස්ලිම් කට්ටිය ගොඩක් කලකිරීමෙන් ඉන්නේ. නැති වුණොත් අපේ කට්ටියව භූමිදාන් කරන්න දෙන්නේ නැහැ. දැන් මේ ටිකට කරන්න පුළුවන් කටයුතු අපේ අතේ තියෙනවා. අපි හැමදාම මේකට වැළකීමේ කටයුතු කරන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. මේක අපේ අතේ තියෙන්නේ. හැබැයි ඒක අපි කරන්න පොඩ්ඩක් පිටිපස්සට වෙලා ඉන්නවා. ඇයි මේක අලුත් ක්‍රම. ඒකයි ඒ ජර්නල් එකෙන් කියන්නේ මේ behavior modification අපිට කරන්න පුළුවන්ද? සමහර රටවල කරලා සාර්ථක කරගෙන රට දැන් සාමාන්‍ය විදිහට කරගෙන යනවා. වියට්නාම්, චයිනා, කොරියා වගේ රටවල ලොකුම ප්‍රශ්න තිබුණත් දැන් සාමාන්‍ය තැනකින් කේස් නැතුව
කෝවිඩ් දැන් පැතිරෙන්නේ නැති විදියට රට අදගෙන යනවා ආර්ථිකය අදගෙන යනවා මිනිසුන්ට රැකියාව තියෙනවා හම්බ කරගන්න පුළුවන් කෑම තියෙනවා රැකියාව තියෙන හන්දා ඒ තත්වයේදී අදගෙන යන්න පුළුවන් තත්ත්වයක් එන්න නම් ලංකාවේ හැමෝම අපි ඒ වගකීම අරගෙන අපි කරගෙන යන්න වෙනවා ඉදිරියට දැන් ඒකයි මම කියන්න බැලුවේ දැන් පළවෙනි දේ තමයි මම කියන්න බැලුවේ දැන් වයස 70ට වැඩි අය වයසක අයටයි රෝග තත්ත්වයක් non communicable disease බෝනවන රෝග තියෙන කෙනෙකුටයි වළක්විය යුතු කටයුතු වලට ප්‍රධාන වැළැක්වීමේ කටයුතු අපේ අතින් අපේ ගෙදරින් පටන් ගන්න ඕනේ පෞද්ගලිකව අපි කරන්න යුතුයි මුඛ ආවරණය වළඳින එකයි අත් පිරිසුදුකමයි අපි පුරුදු වෙන්න වෙනවා හැමෝම මේක අවුරුදු කීපයකට කරන්න වෙනවා එතකොට තමයි මේක කරන්න පුළුවන් නැත්නම් සෙකන්ඩ් වේව් වලින් මේක නැවතින්නේ නැහැ මේ පාර පාලනය කරුවත් මේක ආයි එනවා ඒ මේක ලේසියෙන් පැතිරෙන රෝග අවුරුදු 10ට කලින්ම මේ වගේ රෝගයක් වසංගතයක් වෙයි කියලා ඇමරිකාවෙන් පත්‍රයක් දාලා තිබුණා මේක අවුරුදු 30ක් 40ක ඉඳන් කියාගෙන යන කතාවක් හැබැයි මේ වගේ රෝගයක් එයි කියන එක දැන් ළඟදී කීකියම ගිහිල්ලා තිබුණා එයි අපි දන්නවා SARS රෝගය අවුරුදු 2002 ලොකුවට ආවා SARS ආවන් පස්සේ පත්‍රයක් ඇවිල්ලා තිබුණා මේ වගේ SARS වගේ RNA වෛරස් එකක් පැතිරෙන එක ලේසි එයි අපි දැන් ලෝක පුරාම අපි ගමන් කරන වේගයට මේක ඔන්න අද චීන වලින් පටන් ගත්තොත් හෙට නිව්යෝක් වල කේස් එකකුයි හෙට නිව්යෝක් වල එක පැතිරලා දහස් ගණන් වලට ගිහිල්ලා එතනින් නිව්යෝක් වල ඉඳන් සිඩ්නි වලට ගිහිල්ලා සිඩ්නි වල ඉඳන් කොළඹට එන්න සතියයි යන්නේ චීන වලින් කොළඹට එන්න දවස් 3යි ඕනේ කොළඹ ඇවිල්ලා කොළඹ ඉඳන් හම්බන්තොට කේස් යන්න දවසයි ඕනේ. එතකොට මේක පැතිරෙන එක බොහොම ලේසි. එතකොට මේ අර ඩ්‍රොප්ලට් ඉන්ෆෙක්ෂන් මේ වෙනහල් වලින් ඉඳන් නහයේ ඉඳන් පැතිරෙන රෝග බොහොම ලේසියෙන් පැතිරෙනවා. මේකට අපි වැළකීමේ කටයුතු කරන්න ඕනේ. පෝලියෝ වළක්වනවා වගේ, මැලේරියා වළක්වනවා වගේ රජයෙන් විතරක් කරලා මේක මදි. පොලිසියෙන් විතරක් කරලා රජයෙන් විතරක් PHI විතරක් කරලා මේක වළක්වන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි ඒකයි මේක වළක්වන්න තුරන් කරන්න අමාරු දෙයක් වෙලා තියෙන්නේ ජනතාවගේ හැමදාම හැම මොහොතින්ම අපි කරන්න යුතු වගකීමක් තියෙන හන්දා දැන් දෙවෙනි ප්‍රශ්නයක් තමයි දැන් මං කලින්ම කිව්වේ මේක දියවැඩියාව තියෙන අයට කොවිඩ් හැදුනොත් ප්‍රශ්න වැඩියෙන් හැදෙන්න ඉඩ තියෙන හන්දා මොන හරි වැඩිපුර කරන්න පුළුවන්ද මං දැන් කිව්වේ දියවැඩියාව තියෙන කෙනාටයි රුධිර පීඩනය තියෙන කෙනාටයි හැදෙන එක වළක්වන්න ඕන නම් සමාජයේම එකතුව වැඩ කෙරුවොත් මේක තුරන් කරන්න පුළුවන් හැබැයි දැන් පෞද්ගලිකව තව දෙක තුනක්වත් අපි කරන්න පුළුවන්. එකක් තමයි මම කලින්ම කිව්වේ රුධිර පීඩනය blood sugar අපිට පෙන්වනවා අර වුහාන් වලින් ඔය අනිත් රටවල් වලින් වෙන රිසර්ච් අනුව ඒවා වැඩියෙන් පාලනය නැතුව හිටපු අයට තමයි මේ complications වැඩියෙන් තිබුණේ. උදාහරණයක් වශයෙන් entry blood sugar කියන්නේ hospitalize වෙනකොට covid උත් එක්ක hospitalize වෙනකොට sugar 200 ගණන් තිබුණා නම් මරණයට chance එක වැඩි blood sugar 100ක් තිබුණාට වඩා. එතකොට දියවැඩියාව හරියට පාලනය කරලා තිබ්බනම් වැඩියෙන් හොඳයි. එතකොට අපේ බෙහෙත් අපේ කෑම අපේ ව්‍යායාම හරියට පැවැත්වීගෙන යන්න යුතුයි. විශේෂයෙන් මේ කාලේ හරියට පැවැත්වීගෙන යන්න යුතුයි. එහෙම කෙරුවොත් මේ කොවිඩ් හැදෙන එකට අපිට ආරක්ෂා තියෙනවා. හැදුනත්
ඒකෙන් සනීප වෙන්නත් ඒකෙන් ප්‍රශ්න වැඩි වෙන්නත් අපිට ආරක්ෂාත් කරගන්න පුළුවන් අපේ ඇඟ. ඒකයි මගේ දෙවෙනි පණිවිඩය. පළවෙනි පණිවිඩය තමයි මම කිව්වේ මේකෙන් අපි ලෝක පුරාම මේ වසංගතය වළක්වන්න ඕනේ නම් අපි අනිත් රටවල් වලින් කරන විදිහට අනිත් රටවල් කියන්නේ සාත්වික කරන රටවල් චීන කොරියා වියට්නාම් වගේ රටවල් වල කරන විදිහට අපි ඔක්කොම වගකීම් අරගෙන අපේ පෞද්ගලික වගකීම් ඉටු කෙරුවොත් මුඛාවරණය පෞද්ගලිකව පිරිසුදුකම ඒ දෙක දුරස්ථභාවය ඒ තුන අපි කෙරුවා නම් එතකොට අපිට වළක්වන්න පුළුවන්. දෙවෙනුව non communicable disease තියෙන කට්ටිය ඒ risk factors කියලා අපි කියන්නේ ඒවා ඒ රෝග ටික හරියාකාරව පාලනය කෙරුවොත් මේකෙන් ප්‍රශ්න අධික ලෙස හැදෙන්නේ නැතුව වළක්වන්න පුළුවන්. කොවිඩ් කියලා සැක වුණොත් බෙහෙත් නවත්තන්න එපා. සාමාන්‍ය බෙහෙත් ගන්න සාමාන්‍ය කට්ටියට සමහරලාට වැඩිපුර බෙහෙත් ගන්න අවශ්‍ය වෙන්නත් පුළුවන්. මම කලින්ම කිව්වේ මේ කොවිඩ් වෛරසය අඥාශය වලටත් විනාශ ඇති කරන්න පුළුවන්. ඒ හන්දා සමහර අයට බ්ලඩ් ෂුගර් අධික ලෙස වැඩි වෙලා යනවා. අපි දන්නවා සාමාන්‍ය නිකන් උණ හැදුනත් අපිට ඒ උණ හන්දාම සීනි වැඩි වෙනවා. විවිධ හේතු හන්දා කෝටිසෝල් වගේ හෝමෝන්ස් වැඩි වෙනවා. ඒ හන්දාම බ්ලඩ් ෂුගර් වැඩි වෙනවා. කොවිඩ් වලට ඊට අමතරව අඥාශ වලින් සෛලම් නැති වෙනවා. සෛල මැරෙනවා. ඒ හන්දා බ්ලඩ් ෂුගර් වැඩි වෙන්න තවත් කරුණු වැඩි. ඒ හන්දා බෙහෙත් අඩු කරන්න එපා, නවත්තන්න එපා. කෑම කන්න නැහැ කියලා නවත්තන්න එපා. බ්ලඩ් ෂුගර් අධික ලෙස ටෙස්ට් කරලා බලන්න පුළුවන් ඇඟිල්ලෙන්. එහෙම කරලා තීන්දුව කරලා තමයි අපි ඒ ගැන අපි පැහැදිලිව බලන්න අවශ්‍ය. තුන්වෙනි කරුණ තමයි මම දැන් වළක්වීමේ කටයුතු ගැන මම කතා කරගෙන ගියේ. සමාජයක් වශයෙන් අපි කරන්න යුතු කටයුතු තුන ගැන මම කතා කරා. මුඛ ආවරණය, අත්පිරිසුදුකම් ගැන, දුරස්ථභාවය ගැන. දෙවෙනි දේ තමයි අපිට non communicable disease තිබ්බනම් ඒ කියන්නේ බෝනවන රෝග තිබ්බනම් ඒ කරුණු පාලනය කිරීමෙන් කොවිඩ් හැදුනොත් ඒ රිස්ක් ෆැක්ටර්ස් පාලනය කිරීමෙන් ඒකෙන් කොම්ප්ලිකේෂන් සංකුලතාවය වැඩි වෙන්නේ නැතුව අපිට බලා ගන්න පුළුවන්. තුන්වෙනි දේ තමයි වැක්සින් ගැන මම පොඩි වචන කිහිපයක් කියන්න යන්නේ. වැක්සින් කම්පනි ඇත්තට අඩුම වශයෙන් 3ක්වත් දැන් ගොඩාක්ම ඉහළ මට්ටමින් දැන් ඉන්නේ. ඒ කියන්නේ චීන වලින් සයිනොවැක් කියන කම්පනියෙන් දැන් එකක් කරගෙන යනවා රිසර්ච් වලින් බොහොම ඉහළ මට්ටමින්. ඒ කියන්නේ සයිනොවැක් කියන කම්පනියෙන් එයාලගේ කම්පනිය වැඩ කරන කට්ටියගේ පවුල් වලටත් දීලා ඉවරයි. ඒ කියන්නේ එයාලා හිතනවා මේක හරියටම වැඩ කරනවා කියලා. ඒ වුණාට තාම හැමෝටම දෙන්න පටන් අරන් නැහැ. අපි හිතනවා ජනවාරි වෙද්දී ඒ වැක්සින් දෙන්න සූදානමින් ඉන්නවා කියලා. ලෝක පුරාම ලෝකේ දැන් හැමෝටම දැන් ලෝක පුරාම බිලියන 7ක් ඉන්නවනේ. බිලියන 7ටම වැක්සින් හදලා දෙන්න අමාරුයි. ඉක්මනින්ම. ඒ කියන්නේ අවුරුදු 2-3කින් හැමෝටම තියෙයි. දැනට වැඩිම රිස්ක් තියන අයට, ඒ කියන්නේ අතික ලෙස අවශ්‍යම අයට විතරක් ඉස්රෝම දෙන්නයි ලෝක සෞඛ්‍ය සංවිධානය කරන්න බලන්න. ඒ කියන්නේ මරණ සංඛ්‍යාව අඩු කරන්න. ඒ කියන්නේ කොවිඩ් හැදෙන එක වළක්වන්න අපි ඔක්කොම කාවරණ අඳින්නයි මම එකයි කිව්වේ. ඒ තුන අපි කරගන්න වෙනවා. පිරිසුදුකමයි, දුරස්ථභාවයයි, මුඛාවරණයි අපි අනිවාර්යෙන් කරන්න යුතුයි. අවුරුදු 3-4-5කට 100%ම අපි ඔක්කොම වැක්සින් අරගෙන මේක නැති කරනකම්. ඒක අමතක කරන්න එපා. වැක්සින් එන්නේ 100%කම මේ කොවිඩ් ලෝක පුරාම නැතිම වෙලා යනවා නම් අවුරුදු 3-4ක්වත් යනවා කියලා තමයි නීච පත්‍රිකාවෙන් අර රිසර්ච් එකෙන් කියන්නේ.
එතකන් අපි ඉවසිලිවන්ත වැඩ කරන්න වෙනවා ඥානවන්තව වැඩ කරන්න වෙනවා අපේ පවුල් ආරක්ෂා කරන්න නම් අපේ සමාජය ආරක්ෂා කරන්න නම් අපි ලංකා ආර්ථික වශයෙන් කඩන් වැටෙන්නේ නැතුව හැමදේම වහලා දාන්න නැතුව මාකට් වහලා කඩවල් වහලා ජොබ් රස්සා නැතුව ඉන්න නැතුව ඉඳනම් අපි ඥානවන්තම කටයුතු කරන්න වෙනවා. හැබැයි වැක්සින් එකක් එනවා ලංකාවටත් දැන් මං කිව්වේ ලෝක පුරාම 10%ක් 20ක් අතරදී සංඥාවට population එකට ඒ කියන්නේ බිලියනයක් වගේ population එකට වැක්සින් එකක් දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රෝග්‍රෑම් එකක් ඇති කරලා තියෙනවා. ඒකේ යටතේ ලංකාවට 10%ක් 20කට වගේ ඇතිවන්න වැක්සින් හදාගෙන යන්න හදනවා. ඒකට අපිට සූදානම් වෙලා ඉඳයි දැන් කියලා තියෙන්නේ ඒක ලබන මාසෙන් ජනවාරි ඉඳන් පටන් ගන්නවා කියලා හිතන්නේ. එතකොට මම කියන්න බලන්නේ මේ වැක්සින් ආවොත් අවුරුදු 70ට වැඩි කට්ටිය වෙන රෝග තියෙන කට්ටිය ඒ කට්ටියට දේවි ඔබතුමාලට වයස 40යි මොකුත් රෝගයක් නැහැ බලාපොරොත්තු වෙන්න එපා දැන් අපිට දෙයි කියලා. එතකොට ඔයාලට තියෙන ආරක්ෂාව මං කලින් පෙන්නපු එක. මුඛාවරණය, අත පිරිසිදුකම, දුරස්ථභාවය. අපිට 90ක් 95ක් 100ක් වළක්වන්න පුළුවන්. ඒ වගකීම අපි කෙරුවා නම් අපිට මේ අවුරුදු 4-5කට මේක වළක්වන්න පුළුවන්. ඒ වචන කීපෙන් මම නවත්තනවා. ඩයටිෂන් තුමනිට මම ආරාධනා කරනවා ඊතුරු මිනිත්තු 15ට මේ වචන කීපයක් කතා කරන්න. දැසනක් දැන් මේ වැඩසටහන ලෝක දියවැඩියා දිනයට සමගාමීව කෙරෙන වැඩසටහනක් නිසා මම මුලින්ම කතා කරන්න කැමති දියවැඩියා රෝගයේදී පෝෂණය ගැන. දියවැඩියා රෝගයේදී අපි ආහාර කොහොමද පාලනය කළ යුත්තේ, ආහාර තෝරගත යුත්තේ කොහොමද කියන එක ගැන චුට්ටක් කතා කරන්න හිතුවා. මම හිතන්නේ දැනටමත් දියවැඩියාව රෝගියෙක් කියලා ඔබ දන්නවා නම්, ඔබ දැනටමත් දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් මම හිතන්නේ දැනටමත් යම් කිසි දේවල් දන්නවා ඇති දියවැඩියා රෝගයේදී ආහාර ගත යුතු ආකාරය ගැන. ඇත්තටම කියනවා නම් දියවැඩියාව තත්වයේදී අපි මුලින්ම ආහාර පාලනය ඉතාම වැදගත්. ඒක මම හිතන්නේ හැම කෙනෙක්ම අවබෝධයක් තියෙනවා. එතෙන්දී අපි කියන්නේ ගොඩක් දේවල් කන්න එපා කියන එක නෙමෙයි. හැබැයි අපි කන දේවල් වල අපි ලිමිට් එකක් තියාගන්න ඕනේ. පාලනයක් තියාගන්න ඕනේ. එතෙන්දී වඩාත්ම වැදගත් වෙන්නේ අපි ගන්න ආහාරවල තියෙන පිෂ්ඨය සහිත ආහාර. ගොඩාක් වැදගත්. මොකද අපි ගත්තොත් පිෂ්ඨයේ වර්ග දෙකක් තියෙනවා ඇත්තටම. අපි කියනවා අපි සරල සීනි විදියට ගන්න ඒකත් පිෂ්ඨ ආහාරයක් විදියට තමයි ගන්නේ. ඒත් එක්කම කෙඳි සහිත ආහාර කෙඳි ගතිය වැඩිපුර තියෙන පිෂ්ඨ ආහාරත් තියෙනවා. එතෙන්දී අපි වැඩිපුර යන්න ඕනේ අපි කොම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට්ස්. එහෙම නැත්නම් කෙඳි ගතිය වැඩි පිෂ්ඨ ආහාරය කියන දේවල් තමයි වැඩිපුර ආහාරයට ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් බත් ප්‍රධාන වශයෙන් පිෂ්ඨ ආහාර ගත්තොත් අපි එක්කෝ බත් කනවා. එහෙම නැත්නම් හාල් පිටි වලින් හදපු වෙනත් ආහාර වර්ග කනවා. එහෙමත් නැත්නම් පාම් පිටි වලින් හදපු ආහාර ගන්න. එතකොට එතෙන්දී අපි කියන්නේ ඒ දේවල් ගත්තට කමක් නැහැ. නමුත් අපි ඒකේ අර කෙඳි ගතිය වැඩි පිෂ්ඨය සහිත ආහාර. දැන් බත් ගත්තොත් බත් වලක් තියෙන වර්ග. ඔයගොල්ලෝ දන්නවා දැන් අපි කියනවා ඔය ගොඩක් කියන්නේ ඩයබටික් නම් රතු බත් කන්න හොඳයි. එහෙම ආකල්පයක් හැමෝම ගාව තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අපි කියන්නේ රතු බත් වල කෙඳි ගතිය වැඩි. නිවුඩු හාල්. නිවුඩු හාල් රතු බත් නැත්නම් අපි ගන්න නාඩු හාල් ඒ වගේ දේවල් වල මේ කෙඳි ගතිය වැඩි පිටිවල කියන්නේ පිෂ්ඨේ තියෙනවා. නමුත් අපි කියන්නේ කොම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට්ස් වැඩි. ඒතකොට ඒ වගේ දේවල් තමයි වැඩිපුර එකතු කරගන්න ඕනේ. ඊළඟට පාම් පිටි ආහාර වලට යනකොට එතනදී අපි කියනවා ආටා පිටි වලින් හදපු ආහාර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එතන ආටා පිටි කියන්නේ කෙඳි ගතිය වැඩි. අපි අර
ගොඩාක්ම රිෆයින් කරලා හදපු සුදු පාන් පිටි වලට වඩා. ඉතින් ඒ වගේ නමුත් ඔය මොන ආහාරයකද අපි ගත්තොත් අපේ ප්‍රධාන ආහාරය වෙන්නේ ආහාර වේලක ඔය පිටි සහිත ආහාර කොටස. ඒතකොට ඔය කොටස අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ප්‍රමාණය සීමා කරන්න. දැන් අපේ සාමාන්‍ය ශ්‍රී ලාංකික වැඩිහිටියෙකුට නම් අපි පිරිමි කෙනෙකුට නම් මැක්සිමම් උපරිම ගන්න කියන්නේ බත් කෝප්ප දෙකක් උපරිම. හමාර දෙක ඔය අතරතුර රැඳෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කාන්තාවකට නම් බත් කෝප් එක හමාර හෝ එක. ඒක සාමාන්‍ය ඒක හැබැයි කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. කෙනා එක එක්කෙනාගේ උස බර වයස ඊට අමතරව එයාගේ ක්‍රියාශීලීභාවය දවසේ දෛනික ක්‍රියාශීලීභාවය ඒක අනුව කෙනාගෙන් ගන්න ඕනේ අර කෙනාගෙන් කෙනාට ගන්න ඕනේ ආහාර ප්‍රමාණය වෙනස් වෙනවා. නමුත් අපි අර අධික ලෙස කෑම ගන්නේ නැතුව ඔය ප්‍රමාණයට අවශ්‍ය නියමිත ප්‍රමාණයට කෑම ගන්න ඕනේ. ප්‍රධාන ආහාර වේල පිෂ්ඨය සහිත කොටස. ඊට අමතරව අපිට ප්‍රෝටීන් ආහාර චුට්ටක් වැඩි කරන්න ඕනේ. දියවැඩියා රෝගයෙන් පෙළෙන කෙනෙක් නම් ප්‍රෝටීන් ආහාර කිව්වහම එතෙන්දී අපි මස් මාළු කිරි බිත්තර ඊළඟට කරවල හාල් මැස්ස ඒවා ඔක්කොම එතෙන්ට එනවා. එතෙන්දී හැබැයි දියවැඩියා රෝගියෙක් වගේම ඔබ අධික රුධිර පීඩනයෙන් පෙළෙන කෙනෙක් නම් චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ අර කරවල හාල් මැස්ස වගේ ආහාරයට ගන්නකොට. මොකද ඒ වගේ ලුණු ගතිය වැඩි නිසා චුට්ටක් අපි අධික රුධිර පීඩනයේදී ලුණු පාලනයක් කළ යුතු නිසා එතෙන්දී අපි අඩු ගන්න දැන් ඒවා හදන දවසට එක්ක අනිත් අපි හදන ভেජිටබල් ව්‍යංජන එළවලු ව්‍යංජන ඒ වගේ දේවල් වලට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ලුණු නොදා හරි අඩුවෙන් පාවිච්චි කරන්න හරි කොහොමත් ලුණු භාවිතය දවසට දවසේම කෑම වලට තේ හැන්දකට විතර සීමා කරනවා නම් හොඳයි. ඊට අමතරව තෙල් කෑම ගැන කතා කරන්න ඕනේ. මොකද දියවැඩියාවත් එක්කලා ගොඩක් වෙලාවට එකට එක යනවා අපේ ගොඩක් හෘද රෝග අනිකුත් වෙන ඒවා. කොලෙස්ටරෝල් අධික වීම ඒ හා සම්බන්ධව ඇතිවන හෘද රෝග ගැටලු. ඒකට එතෙන්දී අපි ගොඩක් තෙල් භාවිතය ගැන කල්පනාවෙන් කරන්න ඕනේ. අපි ගත්තොත් දැන් සාමාන්‍ය ශ්‍රී ලාංකික ආහාර රටාවකට හුරු වෙලා තියෙන කෙනෙක් නම් අපි කියන්නේ ගොඩක් වෙලාවට මැක්සිමම් අපි පාවිච්චි කරන්න ඕනේ තෙල් ප්‍රමාණය. අපි කෑම සැකසා ගැනීමේදී අමුතුවෙන් එකතු කරන්න ඕනේ ප්‍රමාණය තෙල් තේ හැඳි දෙකකට පමණ සීමා කරනවා නම් ගොඩාක් හොඳයි. මොකද අපි මේ තෙල් තේ හැඳි දෙකත් එක්ක අපි ඒක විතරක් නෙමෙයි පාවිච්චි කරන්නේ අපේ ගොඩාක් ශ්‍රී ලාංකික කෑම සකසා ගැනීමේදී අපි පොල් කිරි පොල් නොඑක ආකාරයෙන් අපේ රටේ යොදා ගන්නවා. එතකොට එතෙන්දී අපි මේ සාමාන්‍යයෙන් අනුමත කරන ප්‍රමාණය තමයි 5 දෙනෙකුට උයන්න තමයි දවසටම එක පොල් ගෙඩියක් පාවිච්චි කරන්න කියන්නේ. මොකද මේ පහෙන් එකක ප්‍රමාණයක් එක්කෙනෙකුට පොල් ගෙඩියකින් එන විදියට. ඒතකොට ඒ ප්‍රමාණය ඒ පොල් ප්‍රමාණයත් එක්ක ඊට අමතරව තමයි අපි තෙල් තේ හැඳි දෙකක් විතර දල වශයෙන් සාමාන්‍ය වැඩිහිටියෙකුට පාවිච්චි කරන්න අනුමත කරන්නේ. ඒත් එකම දැන් ඒක ප්‍රමාණය වෙනස් වෙනවා. එක එක්කෙනා යොදා ගන්න පොල් ප්‍රමාණය අනුව දැන් පොල් අඩුවෙන් පාවිච්චි කරන කෙනෙක් නම් ඒ වගේ කෙනෙකුට ටිකක් වැඩිපුර පොල් තෙල් ඒ වගේ පාවිච්චි කරන තෙල් ජාතිය පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව තවත් වැදගත්ම දෙයක් තමයි මේවට මේ දැන් මම මේ ප්‍රධාන ආහාර වේල ටික මේ වේලක අඩංගු විය යුතු දේවල් කිව්වේ. ඒවට අමතරව විටමින් සහ ಖನಿಜ ලවණත් ගොඩාක් වැදගත්. අපිට ඒවා ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ එළවලු සහ පළතුරු වලින්. ඒතර එළවලු සහ පළතුරු වලින් තවත් අපිට වැදගත් දෙයක් ලැබෙනවා. ඒක තමයි අපේ ගොඩාක්ම අපේ ප්‍රතිශක්තිකරණය. දැන් මේ දවස්වල කතා වෙන COVID-19 වසංගත තත්වයේදී අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරි ආකාරයෙන් පවත්වාගෙන යන්න. මොකද එතකොට අපිට අපේ හැකියාව ලැබෙනවා වෛරස් ආසාදන ඒ වගේ දේවල් වලට එරෙහිව සටන් කරන්න අපේ ශරීරයට ශක්තිය ලැබෙන්නේ අපිට හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනවා. අනිවාර්යයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරියාකාරව පවත්වාගෙන යන්න නම් අපිට ওই විටමින් ಖನಿಜ ලවණ කියන දේවල් අත්‍යවශ්‍යයි. ඒත් එක්කම එතෙන්දී අපි එළවලු පළතුරු ප්‍රමාණය වැඩි කරන්න කියලා කියනවා. එතෙන්දී දැන් අපි තෝරගන්න ඕනේ දැන් දියවැඩියා රෝගියෙක් නම් එළවලු තෝරගන්න ගියාම දැන් එළවලු වලත් වර්ග තියෙනවා. පිෂ්ඨයේ ගතිය අධික එළවලු වර්ග තියෙනවා. ඒ වගේම කෙඳි ගතිය වැඩි එළවලු වර්ග තියෙනවා.
එතකොට ಜಾති දෙකක් තියෙනවා. එතෙන්දී අපි වැඩිපුරම අවවාද කරන්නේ ගොඩාක් ඩයබටික් නැත්නම් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන අයට පිටි ගතිය වැඩි එළවලු වර්ගවලට වැඩියම යන්න එපා. ඒ කියන්නේ අපි කියන්නේ ඔය අල බතල කොස් දෙල් ඊළඟට බීට්රූට් වට්ටක්කා ඒ වගේ අර පිටි ගතිය වැඩි එළවලු වැඩිය නිතර භාවිතයට යන්න එපා. තමන් කැමති නම් අවශ්‍ය නම් අර අනිත් එළවලුත් එක්ක පොඩ්ඩක් කෑවට කමක් නැහැ. නමුත් අර එහෙම නැතුව හැමදාම ඒ වගේ දෙයක් නැතුව කන්න බෑ. ඒ වගේ එහෙම දෙයකින් එහෙම යන්න එපා. ඒත් එක්කම අනිත් දේ තමයි පළතුරු තෝරගනිද්දී. එතෙන්දිත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සමහර පළතුරු තියෙනවා ගොඩාක් කිදිලා වැඩි වුණාම ඒකේ ෆ්‍රක්ටෝස් ලෙවල් එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපි ඒකත් සීනි වර්ගයක්. එතකොට ඒවා වැඩිපුර පාවිච්චියට ගත්තොත් ඇත්තටම අපේ රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ගොඩාක්ම ඔය ගොඩාක් ඉදිච්ච අඹ ඊළඟට කෙසෙල් ගෙඩි ඊළඟට තව ගත්තොත් පැණි කොමඩු මිදි වගේ දේවල් අපි නිතර වැඩිපුර කෑමට ගන්නවා නම් එතෙන්දී අපේ ශරීරගත අපේ රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ යාමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒකට ඒ වගේ පළතුරු යනවා නම් තාමත් සුළු ප්‍රමාණයක් ගන්නට කමක් නැහැ. නමුත් අර ඒකත් අපි කියන්නේ අර ප්‍රධාන කෑම වේලක් කාලා ඒකත් එක්කම යන්නේ ඒ වගේ එකක් යනවා නම් ගොඩාක් දුරට අපි මේ අවවාද කරන්නේ පුළුවන් තරම් ඒවෙන් වැළකීලා ඉන්නවා නම් හොඳයි. ඊට අමතරව අපිට තව ගොඩක් පළතුරු වර්ග තියෙනවානේ ගන්න පුළුවන්. දැන් ඔය ඇපල්, පියාස්, පේර, ඊළඟ ගස්ලබු පොඩි කෑල්ලක් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ දේවල් අර අනිත් කෙඳි ගතිය වැඩි පළතුරු වර්ග ඕන එකක් කමක් නැහැ. ඊළඟට දැන් ඔය විදියට දියවැඩියා රෝගියෙකුගේ ආහාර වේල දැන් ඔය විදියට මේ අඩංගු විය යුතු දේවල් තමයි කියන්නේ. මොන ආහාර වේල ගත්තත් ඒක සමබර වෙන්න ඕනේ. සමබර වෙන්න නම් අර මං කිව්වා වගේ අපේ තියෙන ආහාර වර්ග හැමදේම ඒකේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන පිෂ්ඨය සහිත ආහාරයක් තියෙන්න ඕනේ. ඒක ගොඩක් අපි කෙඳි ගතිය වැඩි පිෂ්ඨය සහිත ආහාර වර්ගයක් යොදා ගන්නවා නම් හොඳයි. ඊළඟට ඒත් එක්කම ප්‍රෝටීන් වැඩිපුර තියෙන්න ඕනේ. ඒ වගේම අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් තෙල් තියෙන්න ඕනේ. ඊට අමතරව එළවලු පළතුරු කියන දේවල් එකතු වෙන්න ඕනේ. ඔය ටික මේ වලින් සම්පූර්ණ ආහාරයක් නම් අපි ඒක සමබර ආහාර වේලක් කියලා කියනවා. ඊට අමතරව වතුර ගැනත් කියන්න ඕනේ. දවසට වතුර ලීටර් 2ක් 3ක් අතර ප්‍රමාණයක් සාමාන්‍ය වැඩිහිටි කෙනෙක් ගැනීම අපි නිර්දේශ කරනවා. ඒකට ඒකේ විදිහට පවත්වාගෙන. දැන් ඒකත් එක්ක මේ COVID-19 තත්ත්වය වසංගත තත්ත්වයක් ඇවිල්ලා තියෙන නිසා එතෙන්දි කොහොමද දැන් ප්‍රශ්නය මේ වගේ දියවැඩියාව තියෙන කෙනෙක් ඒ විදිහට කරන්නේ. ඒට අමතරව දැන් COVID-19 තත්ත්වයෙන් වැළකෙන්න හරි ඒ ආසාදනයේ වෛරස් එක ආසාදනයෙන් වැළකෙන්න හරි ආසාද වුණත් ඒ ඇති වෙන සංකූලතාවයන් මේ එච්චර ප්‍රශ්නයක් ඇති නොවෙන්න වගේ මේ කටයුතු කරන්න නම් අපි කරන්න ඕනේ ගොඩක්ම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන සැලකිලිමත්. මෙතෙන්දි මම විශේෂයෙන්ම කියන්න ඕනේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න නම් අපිට අත්‍යවශ්‍යම විටමින් සහ ಖನಿජ ලවණ අවශ්‍යයි. විටමින් වලිනුත් විශේෂයෙන්ම මෙම තත්වයේදී විටමින් D, විටමින් C, විටමින් E ඒ වගේ දේවල් ගොඩාක් වැදගත්. දැන් විටමින් D කියන එක අපිට ගන්න අපහසු කාර්යයක් නෙමෙයි අපේ ලංකාව වගේ රටක. මොකද හිරු එළියෙන් අපිට ලේසියෙන්ම විටමින් D ගන්න පුළුවන්. ඊට අමතරව හිරු එළිය කිව්වහම හැබැයි අපි කියන්න ඕනේ එතනත් අපේ මේ සාමාන්‍යයෙන් උදේ 10ත් හවස 3ත් අතර කාල සීමාව ඇතුළත ඔගොල්ලෝ පැය විනාඩි 10ත් විනාඩි 30ත් අතර ප්‍රමාණයක් හිරු එළියට නිරාවරණය වෙන්න පුළුවන් නම් දවසට සතියට කීප සැරයක් කීප වතාවක් ඒක හොඳටම ඇති. ඊට අමතරව තව අපිට විටමින් D ලබා ගන්න පුළුවන් අපි ගන්න කිරි, බිත්තර, ඊළඟට මාළු ඊට අමතරව අපි ගන්න හතු වගේ කෑම ආහාර වලට ගන්න දේවල් ඒ වගේ දේවල් වලින් අපිට විටමින් D එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව විටමින් C ගොඩාක් වැදගත් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරියාකාරව පවත්වාගෙන. එතෙන්දී අපිට ගොඩාක්ම විටමින් C බහුලව ලැබෙන ආහාර විදිහට පළතුරු වර්ග විශේෂයෙන්ම පැංගිරි කුලයේ පළතුරු ඔය දොඩම් නාරං ඒ වගේ දේවල්. ඊට අමතරව පේර, නෙල්ලි ඒ වගේ දේවලුත් අපි ගොඩක්
විටමින් C අධික පළතුරු. ඔය ඕනම පළතුරක විටමින් C යම් කිසි ප්‍රමාණයක් හරි තියෙන්න පුළුවන්. නමුත් අපි බහුලව තියෙන ඒවා විදිහට අර ටික හඳුන්වනවා. ඊළඟට විටමින් E වගේ දේවල් අපි සාමාන්‍යයෙන් ගන්න මේ ඔය තෙල් වර්ග අපි පාවිච්චි කරන ඒ වගේ දේවල් වලින් ගන්න පුළුවන්. අනිත් එක මම කිව්වා අපි අර පොල් පාවිච්චි කරනවා අපේ රටේ ගොඩක්. පොල් තෙල් විදියට පොල් කිරි විදියට ඇත්තට මේකත් අපි නිර්දේශ කරපු ප්‍රමාණ වලින් පාවිච්චි කිරීම ගොඩාක් වැදගත් මෙතෙන්දී. මොකද පොල් වල අපි දන්නවා ඒ පොල් තෙල් වල ගොඩාක් ලෝරික් ඇසිඩ් කියන එක තියෙනවා. ලෝරික් ඇසිඩ් එක ගොඩාක් අපිට මේ වැදගත් වෙනවා වෛරස් වලට එරෙහිව සටන් කරන්න අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න. ඒකට එතෙන්දිත් එතන අපිට ගොඩක් මේ වැදගත් වෙනවා. ඊට අමතරව ගොඩක් khනිජ ලවණ වර්ග ගත්තොත් සිංක්, මැග්නීසියම්, අයන්, කොපර් වගේ දේවල් ගොඩක් වෙලාවට ප්‍රතිශක්තිකරණ පද්ධතියත් එක්ක එකට බැඳී පවතින හොඳ ප්‍රතිශක්තිකරණයක් තියාගන්න නම් අපි අත්‍යවශ්‍යයෙන්ම ගත යුතු දේවල්. එතෙන්දී ගොඩක් වෙලාවට මේ දේවල් අපිට සාමාන්‍යයෙන් ලැබෙනවා. අපි කෑම හදද්දී අපේ ශ්‍රී ලාංකිකයෝ ගොඩක් වෙලාවට කුළු බඩු වර්ග එකතු කරනවා. ඉඟුරු, සුදු ලුණු, කුරුඳු ඔය වගේ දේවල් එකතු කරනවා. ඒකට ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් ගොඩක් දැන් විටමින් වර්ග ඒ සම්බන්ධව දැන් මම කිව්වා. ඒ වගේ ඊට පස්සේ අපි ගන්න ඔය ප්‍රෝටීන් ආහාර. ඒකත් ගොඩාක් වැදගත් අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න. දැන් අපි හරියට අපි මං අර කියපු විදිහට අවශ්‍ය ප්‍රමාණයෙන් ප්‍රෝටීන් මොනවා හරි මස් මාළු කිරි බිත්තරේ මොනවාම හරි ආකාරයකින් අපිට ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම හොඳයි. මේ මොකද අපේ ප්‍රතිශක්තිකරණයට ගොඩාක්ම බැඳී පවතින දෙයක් ඒකයි. ඊට අමතරව දැන් අපි ගොඩාක් ඔය එළියෙන් කන කෑම අපේ තියෙන ඔය processed food කියලා අපි කියනවා කලින් සැකසූන් කියන්නේ ස්වභාවිකව තියෙන මේකෙන් වෙනස් කරපු ඒවා දැන් ඔය අපි ගොඩාක් කන්නේ ඒවා තෙල් වැඩි, සීනි වැඩි, ඒ වගේ කෑම ඔය French fries, pizza, soya ice creams ඒ වගේ ගොඩාක් අර තෙල් වැඩි, සීනි වැඩි කෑම පොඩ්ඩක් අඩු කරනවා නම් හොඳයි මේ කාල සීමාව තුල. මොකද විශේෂයෙන්ම ගොඩාක් ඔය processed food තෙල් සීනි වැඩි කෑම අපේ ප්‍රතිශක්තිකරණය චුට්ටක් අඩාල කරනවා. ඒත් එක්කම මධ්‍යසාර භාවිතය, දුම්පානය කියන දේ දෙක ගත්තොත් ඒ දෙකත් අපි ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල කරන්නට හේතු වෙනවා. ඉතින් ඒක නිසා චුට්ටක් ඒ වගේන් වැළකීලා හිටියා නම් හොඳයි මේ කාලය ඇතුළත. දැන් මං කිව්වේ අපිට ස්වභාව ධර්මයෙන් අපිට ස්වභාවයෙන් නැචරල් තියෙන දේවල් වලින් අපි කොහොමද අපේ දේවල් ගන්න කියලා. දැන් එහෙම ගන්න අපහසුතාවයක් තියෙන කෙනෙක් නම් අපේ දැන් විටමින්ස්, මිනරල්ස් ඒ වගේ සප්ලිමන්ට්ස් වගේ යන්න පුළුවන්. එහෙම ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ගොඩාක් අපි කියනවා විටමින් C, විටමින් D සප්ලිමන්ට්ස් අපිට ඇත්තටම ගන්න වෙලාවල් තියෙනවා. ඒවා අඩුවක් තියෙනවා නම් ගන්න. ඒත් එක්කම තව වැදගත් දෙයක් කියන්න ඕනේ මෙතෙන්දී අර දැන් අපි එළවලු පාවිච්චි ගන්න කොහොමද දැන් පලා වර්ග ඒ වගේ දේවල් ඇත්තටම හොඳයි. නමුත් මේ දවස්වල අපි පොඩ්ඩක් ඒක පාවිච්චි කරනවා නම් අර දැන් ගොඩකොළ එහෙම අපි එළියෙන් ගෙනල්ලා ඒක අර සම්බෝලේ හදලා අමුයෙන්ම ආහාරයට ගන්න එක චුට්ටක් බලන්න ඕනේ. මොකද වෛරස් සහිත දෙයක් නම් අපි රත් කරේ නැත්නම් වෛරස් එක රැඳෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ එළවලු ඒ වගේ දේවල් ගත්තත් ගෙදරට ගෙනාවත් චුට්ටක් ඒක අවුවේ තියලා රස කියන්නේ අවුවේ තියලා එහෙම ගන්න. දැන් එළවලු උයන ඒවා නම් අපිට ව්‍යංජන ප්‍රශ්නයක් නෑ. අපි ඒවා හොඳට උයනවා, රත් කරනවා. ඒකට තියෙනවා නම් ඒකේ වෛරස්, බැක්ටීරියා ඒ වගේ දේවල් ඒවා විනාශ වෙලා යනවා. නමුත් අපි කියන්නේ මැල්ලුම් වගේ දේවල් කනවා නම් චුට්ටක් ඒක මලවලා ගන්නව නම් හොඳයි මේ කාලය ඇතුළත. එහෙම නැත්නම් ගෙද ඒ කියන්නේ මං එළියෙන් ගේනවා. ගෙදර ගෙවත්තෙන් කඩා ගන්න නැත්නම් විශ්වාසනීයවන්ත තැනකින් ගන්න දෙයක් තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් නෑ. ඒවා නිකන් ගොටුකොළ සම්බෝලේ ඒ වගේ හදලා කෑවට ප්‍රශ්නයක් නැහැ අමුවේ. නමුත් අපි එළියෙන් ගන්න දෙයක් නම් අපි චුට්ටක් මලවලා එතන හැබැයි මලවද්දී පොඩ්ඩක් ඒ එළවලු වල තියෙන විටමින් C වගේ දේවල් නැති වෙන්න පුළුවන්. එතෙන්දී අපි කියන්නේ ඒක ආපහු විටමින් C ඇතුළත් කරන්න නම් ඒකට මලවලා ඉවර වෙලා මැල්ලුමට ඊට පස්සේ චුට්ටක් දෙහි චුට්ටක් මිරිකලා ගන්න. එතකොට ඒකෙන් අපි අර නැති වෙලා යන විටමින් C ටික අපිට ආපහු ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් ওই වගේ පුංචි කරුණු කාරණා ටිකක් තිබුණා කියන්න. ඒක මම දැන් හිතන්නේ මම ඔක්කොම
අවශ්‍ය දේවල් ටික කිව්වා. ඔය විදිහට අපි මේ අපේ ආහාර රටාව ගෙන යන්නට කටයුතු කරන්න ඕනේ. බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණු සියලු දෙනාටම. අද සහභාගී වුණු සියලු දෙනාටම නවලෝක රෝහල විසින් 130ක වට්ටමක් රසායනාගාර පරීක්ෂණ සඳහා ලබා දෙනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ අමතන්න 076යි 55යි 77යි 111 076යි 55යි 77යි 111 අමතලා ඔයගලන්ට මේ 130ක වට්ටම ලබා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.